සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂියන් පෙරේරා. මට මේ කැම්පස් එකේ මම උගන්වන කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ මට කැෂියන් සර් කියලා. ඔයාලා දැනටවත් දන්නවා ඇති ලංකාවේ පළමු වතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඉංජිනේරු විද්‍යාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා මම පළමු වරට YouTube channel එකක් පටන් ගන්න තියෙනවා. engineering mathematics, solid mechanics, fluid mechanics කියන සබ්ජෙක්ට්ස් මම ගන්නවා ඉංජිනේරු විද්‍යාවෙන්. මම ක්ලාසස් කරලා තිනවා. මම ලෙසන්ස් දැන්ටම කරලා තිනවා. දැන්ට මම වීඩියෝස් 21ක් කරලා තිනවා. එක වීඩියෝ සීරීස් එකක් මම කරන්නේ මේ අධ්‍යාපනය සඳහා. අනිත් වීඩියෝ සීරීස් එක මම කරනවා the base of our knowledge කියලා. ඒකනේ දැන්ට මම වීඩියෝස් 10ක් 11ක් විතර කරලා තිනවා. ඒකෙන් තවත් සීරීස් එකක් මම කරනවා සංගීතමය භාවනාව කියලා. මෙම වීඩියෝ සීරීස් දෙකෙන් මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය දැන් the base of all knowledge කියන වීඩියෝ සීරීස් එකෙන් අපි ඉගෙනගත්තු මානසික නැත්තම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරගෙන රටට නැත්නම් ලෝකෙට යම් සේවාවක් කරන මිනිසෙක් තුළ තිබිය යුතු ගුණාංග, මනුෂ්‍ය ගුණාංග ගැන සාකච්ඡාවක් යම වීඩියෝ සීරීස් එකකින් මම කරනවා the base of all knowledge කියන එකේ. සංගීතමය භාවනාව කියන එක නැත්තම් musical meditation කියන අද මම කරන්න යන සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඕනෑම කෙනෙකුට ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක්. එතකොට ඒ ගැන අපි අද කරන්න යන්නේ ඔයගොල්ලෝ දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අද මම කතා කරන්න යන්නේ විශේෂයෙන්ම භාවනාව කියන භාවනාව කියන එක මානව ජීවිතයට හරි වැදගත් අංගයක්. කැම බීම වගේම ජීවත් වෙනවා වගේම භාවනාව කියන හරි වැදගත් අංගයක්. මොකද අපේ ඉදිරි ජීවිතය සඳහා මරණින් පසු ජීවිතය සඳහා හරි වැදගත් වෙනවා. අපේ අධ්‍යාත්මය පරීක්ෂා කිරීම සඳහා භාවනාව කියන හරි වැදගත් වෙනවා. එතකොට අපි අද මම කතා කරන්නේ මේ ගැන. එතකොට අපි දන්නවා දැනට මුළු ලෝකෙම ලොකු කරදරයකට මුහුණ පාලා සිටිනවා මේ කොරෝනා වසංගතය නිසා. මිනිසුන්ට හිතුව හැටියට ජීවත් වෙන්න බෑ. හිතුව පරිදි ගමන් බිමන් යන්න බෑ. තමුන්ට නිදහසේ ජීවත් වෙන්න හරි අමාරුයි. මොකද එහෙම ජීවත් වෙන්න ගියොත් තමුත් එම රෝගයට ගොදුරු වෙලා සමහරට මිය යන්නත් පුළුවන්. උගතුරට මිය යනවා. මොකද ඒකට බෙහෙත් තාම හොයාගෙන නැහැ. එතන අපි බැලුවොත් මේ වසංගතය ඇවිල්ලා තියෙන ඇයි කියලා අපේ රටේ විතරක් නෙමෙයි පිටරටවල පවා මිනිස්සු මේ මනුෂ්‍යයා තුළ තිබිය යුතු ගුණාංග, මනුෂ්‍ය ගුණාංග ඒවා ඔක්කොම අමතක කරලා මුදල් පමණක් දෙවියන් හැටියට බාර අරගෙන ජීවත් වෙන්න තත් කිරීම නිසා තමයි මෙම தත්ත්වය මේ ලෝකෙටම සහ අපේ ලංකාවට උදා වෙලා තියෙන්නේ. මම ගිය පාර වීඩියෝ එකේ කිව්වා අපේ මනුෂ්‍යයා තුළ ඇති වූ ගුණාංග ප්‍රධාන ගුණාංගය නම් නිහතමානීකම, අන් මිනිසා ගෞරවය කිරීම, ගෞරවයක් තිබීම, නිහතමානීකම, ඒ වගේම තාමිනිසෙක් ගව් වීම, තාමිනිසෙකුගේ ජීවනය සඳහා අතහිත දීම, ඒ වගේ ගුණාංග මම එදා කතා කරා ගිය සැරේ වීඩියෝ එකේ. ඒවා හරි වැදගත්. මොකද මේ මුළු විශ්වයම මවාදාලා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකමයි.
තනියම බුදු වෙන්න නෙමෙයි අනිත් අයවත් යහමඟට යොමු කරමින් අනිත් අයගේ යහපත සඳහා වැය වෙමින් තමුන්ගේ ඉදිරි ජීවිතය ගත කරේ. දැන් අපි අද ලංකාවේ එක දැකලා තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම ලංකාවේ පිට රටවල් නම් එක නැහැ වදුරට එක ભેද තියෙනවා. පුරාණ කාලේ ඒක තිබිලා තියෙන මොකද අම්මා තාත්තට වඳිනවා, පූජකයන්ට වඳිනවා, ගුරුවරුන්ට වඳිනවා. ඔය වැදීම දැන් නිකන් පිස්සුවක් වෙලා අන්තිමට දැන් වෙලා ලංකාවේ දැන් පිස්සුවක් බවට පත් වෙලා වඳිනවා. සමහර ගෞරවයෙන් කතා කරනවා බොහොම තුමා වහන්සේ ඔය තුමා වහන්සේ කියලා කටෙන් තමුගේ හදවතෙන් කිසිම එහෙම සැලකීමක් නැහැ. බොරුවට තුමා කියලා කියන්නේ. මොකක් හරි වාසියක් ගන්න තියෙනවා නම් තුමා. දැන් මම අහගෙන සමහර කාලට අපි කිසිම සමහර කාලට කියනවා අහවල් කර්මාන්ත ආයතනයේ සභාපතිතුමා. මන්ත්‍රීතුමා, ඇමතිතුමා කියලා කියනවා. සමහර වහන්සේ කියන්නේ බැරි කමකුත් නැහැ. අපි හිතමු මේ සභාපතිගේ නම මහේෂ් රත්නපාල තුමා. සමහර මහේෂ් රත්නපාල වහන්සේ කියන්නේ බැරි කමකුත් නැහැ. තමුන්ට ලොකු වාසියක් තියෙනවා. අපි දන්නවා මේ මම දැක්කා මට මෙසේජ් එකක් වෙලා තිබුණා. අර වැඩි නායකගේ බිරිඳ මරුණා කියලා එකට කියලා තියෙන්නේ අපවත් වුණාද මොනවාද කියලා. මට මෙසේජ් එකක් තිබුණා. සාමාන්‍යයෙන් අපි අපවත් වුණා කියලා පූජකෙක් නැතුණාම තමයි අපි අපවත් වුණා කියලා කියන්නේ. ඉතින් එච්චර ගෞරවයක් මොනවටද? අපි ගෞරවය කරලා අපි ගෞරවය කටින් කිය යන්න ඕනේ නැහැ. මනුස්සයර ගෞරවය දක්වන්න කොහොමද ක්‍රියාව තුලින්. කටින් කිය නෙමෙයි. දැන් මට විශ්වවිද්‍යාල ළමයි වඳින්නාම මම ළමයින්ට කියන දේ තමයි අපේ ආගම විශේෂයෙන් රෝමාන කතෝලික ආගම ක්‍රිස්තියානි දහමේ තියෙනවා වඳින්න බෑ. මනුස්සයෙක් වඳින්න බෑ. අපි පූජකෙන්ට වඳින්නෙත් නෑනේ. පූජකේ දෙවිවරු නෙමෙයි. දෙවිවරු කියලා જાතියක් නෑ. දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ පමණයි ඉන්නේ. දැන් වෙනත් ආගම්වල දෙවිවරු කියලා එක එකට වඳිනවා තියාගෙන. නමුත් අපි එහෙම එක එකට වැඳීමක් නැහැ දෙවිවරු කියලා. මනුෂ්‍යතර දෙවිවරු જાතියක් නෑ. මනුෂ්‍යතර හොඳ මනුෂ්‍යයෝ සහ නරක මනුෂ්‍යයෝ ඉන්නේ. නරක මනුෂ්‍ය කියලා කියන්නත් ලැජ්ජයි. අපේ මිනිස්සු හැටියට. මනුෂ්‍යයන්ට අපි වඳින්නේ නැහැ. යා පූජකෙක් වෙන්න පුළුවන්. යා මොන තාන්ත්‍රි තිබුණත් එයාට අපි වඳින්නේ නැහැ. පාප් වහන්සේ කියලා කියන්නේ දැන් අපි දන්නවා අපේ කතෝලික සභාවේ ඉන්නවා පූජකවරු කියලා කියන්නේ පියතුමන්ලා. පියතුමාගේ රෑන්ක් එක අපි ගත්තොත්, තත්ත්වය ගත්තොත් ජේසුස් වහන්සේගේ රෑන්ක් එක. ජේසුස් වහන්සේ කරේ ඒක. ජේසුස් වහන්සේ කියලා කියන්නේ නිකන් මිනිසෙක් නෙමෙයි, දෙවියන් වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මෙහාට ආවේ. උන්වහන්සේ මේක කියලා දෙන්නේ මිනිසුන්ට. ඒ පියතුමෙක්ගේ සාමාන්‍යයෙන් තියෙන්නේ ජේසුස් වහන්සේගේ කාර්යභාගය තමයි පියතුමෙක් ඉපු කරන්නේ. පියතුමෙක් කරන්නේ මොකක්ද? පියතුමෙක් කරන්නේ මිනිසුන්ට ධර්මය කියලා දෙනවා, ධර්මයෙන් හැසිරෙන හැටි කියලා දෙනවා. ඊට අමතරව විශේෂ කාර්යභාරයක් කරනවා. ඒක සාමාන්‍ය මිනිසෙකුට කරන්න බෑ. ජේසුස් වහන්සේ ඉක්ුත් වීමට පෙර කියපු දෙයක් තමයි උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී මේ කලාත්මය පසුවත් කරන්න කියලා, සිදු කරන්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය, උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ දුන්න අපි වෙනුවෙන්. උන්වහන්සේගේ රුධිරය හෙළුවා අපි වෙනුවෙන්. ඒක වෙන කවුරුත් කරේ නැහැ. මිනිස්සු ජීවිතේ පූජා කළා මිනිස්සු වෙනුවෙන්. නිකම් මිනිස්සු වෙනුවෙන් නෙමෙයි, පෞකාරය වෙනුවෙන්. මම ඒක තවත් කියන්නම්. මම ළඟදී අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක්, කතිකාචාර්යවරියක් විශ්‍රාම ගියා. ඒ අවස්ථාවේදී මම ඔන්ලයින් වලින් අපේ රිටයර්මන්ට් පාර්ටි එක තිබ්බේ. ඒ වෙලාවේදී මම එතුමිය මට එතුමිය කියලා කියන්නට ඉන්නෙත් නෑ. මොකද ඒක හොඳ වචනයක් නෙමෙයි. එම මැතිනිය මට ලොකු උදව්වක් කරලා තිබුණා. ඒ කියන්නේ මම උදව් ප්‍රකාශ කරා. දැන් හුඟක් මිනිස්සු උදව් ගන්න විතරයි ඉන්නේ කියන්නේ නෑනේ. ඊට අමතරව මම කියපු දේ තමයි මම කැම්පස් එකේදී මගේ ගෝලියෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රය ඉහළට යන්න මට වඩා ඉහළට යන්න මම උදව් කරා. අද කවුද එහෙම උදව් කරන කෙනෙක් ඉන්නේ? ලංකාවේ ඉන්නවද? නෑ. මම දැකලා නෑ ලංකාවේ. එක මිනිහෙක් තමුන්ට වඩා ඉහළින් යන්න උදව් කරන්නේ නෑ. තමුන්ට වඩා ඉහළින් යන්න උදව් කරනවා නෙමෙයි.
තමුන් ඉහළ ඉඳගෙන තමුන්ගේ රෑන්ක් එකට පල්ලෙහා රෑන්ක් එකට ඉන්න ඊට පල්ලෙහා මිනිහෙකුට තෝ කරන්නෙත් නැහැ. ඒක ලංකාවේ විශේෂ ගුණාංගයක්. මට පිටරටියක් හම්බුනොත් මම ওই ලංකාවේ තියෙන මිනිසුන්ගේ ගුණාංග ටික කියලා දෙනවා හොඳට. හොඳ ගුණාංගයක් තියෙනවා. හොඳ ගුණාංග බොහොම අල්පයි. අන්න අර වගේ ඍණ හොඳ ගුණාංග ගොඩක් තියෙනවා. ගණිතමය වශයෙන් කියන ඍණ හොඳ ගුණාංග. ඒ කියන්නේ නරක ගුණාංග ගොඩක් තියෙනවා. දැන් අපි හිතමු මහාචාර්යවරයෙක් ඉන්නවා. කතිකාචාර්යවරයෙක් ඉන්නවා. කැම්පස් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට කතිකාචාර්යවරයෙක් වෙන්න උදව් කරනවා. හරි විදියට වැරදි විදියට නෙමෙයි. වැරදි විදියට උදව් කරන එක හොඳ දෙයක් නෙමෙයි. හරි විදියට උදව් කරනවා. ඒක කරනවා ඒක දැකලා නැහැ. සමහර කාලේ මහාචාර්ය තන්ත්‍රයට මෙන්න උදව් කරනවා. අපෝ ඒක නේ කොහොමද? සුද්දන් කරනවා එක වෙලා තියෙනවා. මට අපේ කැම්පස් එකේ විශ්‍රාම ගිය වයසක කතිකාචාර්යවරයෙක් කිව්වා පිටරට මහාචාර්යවරයෙක් යා කරන්නේ ෆොරෙන්සික් මෙඩිසින් මිනි කපනවා එමය කරනවා ඒ සම්බන්ධ රිසර්ච් කරනවා ඒක කරන්න උදව් වෙන වත්තේ වැඩ කරන මිනිහා ඒ මිනිහා හරි කැපවීමක් කරනවා දැකලා යාට මේ වැඩවලට උදව් වෙනවා දැකලා ඒ මිනිහාට දුන්නලු ආචාර්ය උපාධිය දුන්නේ අර මහාචාර්යවරයා බලන්න කොච්චර ලස්සන දෙයක්ද කියන්නේ අපේ රටේ කරන්නේ අපෝ අපේ රටේ කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ අපේ උගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අයගෙන් මේ වගේ දෙයක් මම විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියලා කිව්වේ මොකද විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නේ සංගමේ විශ්වවිද්‍යාල ආචාර්ය නොවන ආචාර්යවරු සාමාන්‍ය විභාගේ නඩුවේ ඒගොල්ලෝ ඉන්නවනම් ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ මිනිස්සුට ඒ වගේ වැඩ වැටෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ ඒක දෙයක් කරන්නේ නැහැ. සුද්දගේ රටවල හොඳ ගතිගුණ දින සුද්දගේ හොඳ ගතිගුණ තියෙනවා. පිටරට මිනිස්සු. මම මේ කියන්නේ පිටරට සුද්ද විතරක් නෙමෙයි වෙන රට ಜಾති ආසියානු ಜಾති වුණත් ඒ ගතිගුණ හොඳ ගතිගුණ තියෙනවා. අපේ රටේ නෑ ඒක. ඇත්ත කතා කරන්නේ නැහැ. තමුගේ වාසිය වෙනින් ඕන කැත වචනයක් කියයි. බොරුවක් කරයි. ඒකත් හොඳ ගතිගුණයක් අපේ රටේ තියෙනවා. ඒක නිසා දැන් හොඳට දෙවියන් වහන්සේගේ සැලකීම මේ කොරෝනාව යනවා අපේ රටේ හොඳට. හොඳට වර්ධනය වීම යනවා. මම මේ බනිනෝ නෙමෙයි මම මේ කියන්නේ හොඳට. හැදෙන්න කියන්නේ. ඔය වෙනස් කරන්න හරි අමාරුයි. ඔය දකින්නට සමහර වීඩියෝ දැකලා කෙලිම ඔෆ් කරලා දායි. ඔෆ් කරලා දාන්න. තමගේ ආත්මෙත් ඔෆ් වෙයි. තමගේ ජීවිතෙත් ඔෆ් වෙයි. හොඳට බලන්න. අනිත් එක අපි කාටවත් වඳින්න ඕනේ නැහැ. මම හරියට වඳින්න ඕනේ මගේ ගෝලෙන්ට. අනිත් පැත්ත වෙන්න ඕනේ. දේනාස කිව්වේ මොකද? උඹලා රජ වෙනවා. උඹලා නැති ගෞරවයෙන් ගන්නවා. ගෞරවය ගත යුත්තේ මමයි. නමුත් මම ගන්නේ නැහැ මගේ ගෞරවය උඹ අරගෙන උඹ වැජ වෙනවා. උඹ යක්ෂයා තුල ජීවත් වෙනවා. යක්ෂයා වෙනුම් පිඳුල් ලබනවා. ඕකයි වෙන්නේ. හරනම් පූජකයන්ට මිනිස්සු වඳිනව නෙමෙයි මිනිස්සු පූජකේ මිනිස්සුන්ට වඳිනවා. මම කියන්නේ ඒක. මේ ළඟදී දැන් අපේ මම කිව්වේ එකයි මේ අපේ සුදෝ සභාවේ කතෝලික සභාවේ පියතුමන්ලා කට්ටියකට බාරව ඉන්නවා. පියතුමන්ලා සාමාන්‍යයෙන් කියන්නේ පූජා ප්‍රසාදින් වහන්සේ කියලා සිංහලෙන් කියන්නේ. වහන්සේ අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ පියතුමා. පියා. පාද කියන නිකන් කියන පාද කියන ඉංග්‍රීසි තේරුම මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ නෑනේ තුමා වහන්සේ ඒව නෑනේ. ඉංග්‍රීසි භාෂාව ඕව නෑ බොරු වචන නෑ. තුමා ඒව නෑ ඒව වචන නෑ. ඉංග්‍රීසියෙන් තියෙන පියතුමාට තියෙන ආමන්ත්‍රණය ෆාදර්. ෆාදර් කියන්නේ තාත්තේ තාත්තා. එච්චර. අපි කතා කරන්නේ පියතුමා කියලා නෙමෙයි කතා කරන්නේ. ෆාදර් ෆාදර්. ෆාදර් නෙමෙයි ෆාදර්. අපේ අයට ඉංග්‍රීසි අරහන් මේ සිංහල ජාතියේ ඉංග්‍රීසි අරහන්. ඉංග්‍රීසි හල්ලන්නේ නැහැ. මේ ආගමත් කතෝලික දහමත් මේ රටට අල්ලන්නේ නැහැ. කියන ආගම හොඳයි මං හිතන්නේ. ඒ ආගම සුදුසුයි අපේ රටේ මිනිස්සුන්ට. මම මේ කියන්නේ සිංහල ජාතියට අනිත් ජාතින්ට නෙමෙයි. එතකොට මේ පියතුමන්ලා කට්ටියකටම ඉන්නවා එක රාජගුරුතුමෙක්. රාජගුරු ප්‍රසාදින් වහන්සේ කියලා කියනවා. යාට කරන්නේ සාමාන්‍ය PhD එකක් ආචාර්ය උපාධියක් තියෙනවනේ. ඒ තනතුරු ඇතර වෙනවර හයරාකි එක කියන්නේ යම්කිසි අනුපිළිවෙලක් හරි ආයතනික අනුපිළිවෙලක් තියෙනවනේ. කතෝලික සභාවකින් යම්කිසි ආයතනයක් නේ. ඒක ලෝක වටා පිහිටලා තියෙන ආයතනයක් නේ. ඒ ආයතන අනුපිළිවෙලක් තියෙනවා. ඒතර ඒ රාජගුරු ප්‍රසාදින් වහන්සේ තමයි ඒකේ වෙන ලොක්කෙක් හිටියේ. බිෂප් කෙනෙක්. බිෂප් නෙමෙයි බිෂප්. බිෂප්. අපි දන්නේ නැති කුමාරක ඔක්කොම කියන සිංහලෙන් බිෂප්.
බිෂොප් කියලා වචනයක් නැහැ බිෂොප්. එතන මේ බිෂොප්ලාගෙන් ඒ කට්ටියක කෙනෙක් තෝරන තමයි ආක් බිෂොප් කියලා කියන්නේ. ආක් බිෂොප් කියන්නේ අග්‍ර රාජගුරු ප්‍රසාදින් වහන්සේ. අගරදගුරු හිමි. එතකොට අපි අගරදගුරුට අපි වඳින්නේ නැහැ සාමාන්‍යයෙන්. වැන්දත් ඒගොල්ලෝ බාරගන්නේ මට මතකයි මගේ බුද්ධාගම ළමෙක් කියන නැත්නම් මැස්ට් කියන කාලේ ටියුෂන් කරන කාලේ එළම කිව්වා එළම ගිහලා පල්ලියේ ස්වාමීන් වහන්සේ කියන මේ ස්වාමී පිළිගත්තේ නැහැ වැඳීම. අතර නැගිටින්න අතරත් දුන්නා. මිනිස්සු අපි හැම මිනිස්සු. අපි හැමෝටම තියෙන එකම අවයව අස්කන්නාසයස අනිත් තියෙන සිරුම අවයව අපි හැමෝටම තියෙන පූජකයට තියෙන අවයවයමයි. මනුස්සයර තියෙන සාමාන්‍ය ගිහියට තියෙන අවයවයමයි. වෙනතකට තියෙන්නේ පූජකයා මනස පොඩ්ඩක් දියුණු කරන දේ. ඒකට වඳින්න ඕනේ නෑ. ඔකට ගුරුවරයාට ගුරුවරට වඳිනවා පොළොව බදාගෙන හරිම කැතයි ඒක. වැඳීම නෙමෙයි තියෙන්නේ සැලකීමක් තියෙනවා. සැලකීමක් කියන්නේ ඒ ගුරුවරයෙක් නැත්නම් පූජකයෙක් කියන දේ අහන්න පුළුවන් වෙනවා. අහන එක තමයි සැලකීමක් කියලා කියන්නේ. ඒ කියන දේ තේරුම් ගන්න අහගන්න පුළුවන්. ඊට අනිත් පෙරලා අනිත් පැත්තට බණින එක නෙමෙයි. එතකොට මේ කාඩිනල් තුමා කියලා කියන්නේ නැත්නම් කාඩිනල් තුමා කියලා මම විශේෂයෙන් කියන්න ඕන මොකද මම හැමෝම තුමා කියන නිසා කාඩිනල් තුමාලා කියන අය සාමාන්‍යයෙන් ලංකාවට එකයි පාකිස්තානට එකයි ඉන්දියාවට එකයි මේ මොකද මේ චීනෙට එකයි එහෙම එක එක බිහි වෙන්නේ නැහැ කාඩිනල් කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික තන්ත්‍රයක් ඒක සාමාන්‍යයෙන් හැමෝටම දෙන්නේ නැහැ ඒක පාපවාස දෙන්නේ බොහොම හොයලා බලන ආධ්‍යාත්මික ಗುಣ වගා කරගත්තු එක්කෙනෙක් පමණයි ලොකු දෙයක් ලෝකෙට කරපු කෙනෙකුට පමණයි එයා කාඩිනල් කෙනෙකුට දෙන්නේ කාඩිනල් කෙනෙක් හැට හඳුන්වන්නේ. ඒතර අපේ ලංකාවේ කාඩිනල් තෝමස් කුරේ හිටියා. තෝමස් කාඩිනල් කුරේ. ඒකට කාඩිනල් කියන නම දෙනවා ඇතුළට නම කතා කරනකොට තෝමස් කාඩිනල් කුරේට පස්සේ කාඩිනල් කෙනෙක් හිටියේ නෑ. ආබිෂප් නිකලස් මාකස් හිටියේ. ආබිෂප් හිටියේ. ඉතින් මේ ළඟදී අපේ පත් වුණා අපේ කාඩිනල් මෑකම් කාඩිනල් රංජිත්. තුමා එතන මේ කාඩිනල් පත්තුනේ ලංකාවට එම කාඩිනල් අපේ අග්‍රාජගුරු තුමා හිට පත් වෙලා තිනවා. එතකොට ඒ කාඩිනල්ලා ලෝකෙම කාඩිනල්ලාගෙන් තමයි පාප් වහන්සේ තෝරන්නේ. පාප් තුමා තෝරන්නේ. ඒතර පාප් තුමා කියලා කියන්නේ මිනිස්සෙක්. යාට විශේෂ සැලකීමක් තියෙනවා මොකද හේතුව දෙවියන් වහන්සේගේ අනපනත් දෙවියන් වහන්සේගේ ධර්මයේ කියන පළමු පුද්ගලයා පාප් වහන්සේ. අපිට මග පෙන්වන්නේ පාප වහන්සේ. පාප වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් ඕන වැරද්දක් කරන්න පුළුවන් නමුත් දේව ස්වභාවයෙන් කියන දේවල් අපි පිළිගන්නවා. දැන් ටීචර් කෙනෙක් සාමාන්‍යයෙන් නරක ජීවිතයක් තියෙනවා ටීචර් නමුත් ටීචර් මේ උගන්වන ගණිතේ අපෝ යා නරක ජීවිතය ඒක නිසා ගණන් පිළිගන්න බෑ කියලා කියන්නේ බෑනේ. උගන්වන්නේ පිළිගන්නවනේ ඒ වගේ තමයි. එතකොට මේ අපේ රටේ මේ ඊපෙරේද මම දැක්ක ටීවී එකෙන් මේ කාඩිනල් තුමාට කාඩිනල් වරයා කියලා සර්පර වචනයකින් හාමුදුර කෙනෙක් කතා කරනවා. එතන මේ හාමුදුරුවෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් බෞද්ධ පූජකයෝ. එතන මුස්ලිම් පූජකයෝ ඉන්නවා, ඉස්ලාම් හින්දු පූජකයෝ ඉන්නවා. පූජකයෙක් ගත්තොත් මම දකින්නේ මේ පූජක ඔක්කොම එකයි. පූජකයෝ සහ මිනිස්සුත් ඔක්කොම එකයි. නමුත් වෙනසකට තියෙන්නේ ඒගොල්ලන් පත් කරලා තියෙන්නේ මිනිස්යන්ට ගිහියන්ට ධර්මයේ කියලා දෙන්න. මිසක් එක එක පැති වලට ඇදලා කතා කරන්න නෙමෙයි. දැන් කාඩිනල්තුමා පාස්කු ප්‍රහාරගෙන එක එක ප්‍රකාශ කරනවා. එතුමාගේ මතයක් තියෙනවා. එතුමා දන්නේ නැති සමහර කාලට එතුමාට හිතෙන්නේ නැති මේක වැරදි කියලා. නමුත් ඒ එතුමාගේ මතය මම මේක ගැන විතර්ක කරන්නේ නැහැ. එතුමාගේ මතය එතුමා ප්‍රකාශ කරනවා. නමුත් එතුමා කියන්නේ රජයේවත් අපේ ජනාධිපතිතුමාවත් කිව්වේ නැහැ එතුමාට විරුද්ධව කතා කරේ නැහැ. ජනාධිපතිතුමාගේ රජය කියන්නේ ඉතින් ඒක හොයනවා කියලා ඒක ඉස්සර කරන එක එක කෙනා ඒ වෙනුවෙන් කතා කරනවා. කරුණු පහදලා දෙනවා කියලා කාඩිනල්තුමාට. නමුත් මේ හාමුදුරුවෙක් මේ ඉපරද මම දැක්ක කියනවා මේ කාඩිනල් වරයා කියලා. කියන්නේ තදින් කතා කරනවා ඒ ටීවී කාඩිනල් වරෙක් කියලා නිකන් යා මොනවාද කතා කරන්න හරින්නේ නැද්ද කියලා. නමුත් මම කියන්නේ දැන් කාඩිනල්තුමා කතා කරන්න නරකයි සාමාන්‍ය හාමුදුරුවෙකුට අන්න ඒ වගේ රළු විදියට. එහෙම කාඩිනල්තුමා කතා කරලත් නැහැ අපේ පූජකේ සාමාන්‍යයෙන් එහෙම කතා කරන්නේත් නැහැ කවදාවත් වෙන හාමුදුරුවන්ට කාරි එහෙම ඒ කියන්නේ රළු වචනෙන් කතා කරන්නේ නැහැ. ඒ වගේම හාමුදුරුවෝ දැනගන්න ඕනේ
කතා කරනකොට මොකද පූජික ඔක්කොම එකයිනේ. කාඩිනල්තුමා උසස් නෑ හාමුදුරුවන්ට වඩා හාමුදුරුවෝ උසස් නෑ කාඩිනල්තුමාට වඩා. ඒ වගේ මුස්ලිම් පූජික උසස් නැහැ හාමුදුරුවන්ට වඩා හාමුදුරුවෝ උසස් නෑ මුස්ලිම් පූජිකරුන්ට වඩා. හින්දු පූජික උසස් නැහැ මුස්ලිම් පූජිකරුන්ට වඩා මුස්ලිම් පූජික උසස් නැහැ හින්දු පූජිකරුන්ට වඩා හින්දු පූජික උසස් නැහැ හාමුදුරුවන්ට හාමුදුරුවෝ උසස් නැහැ හින්දු පූජිකයන්ට වඩා. වැඩි හරියක් ජනතාව විසින් බෞද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ වුණා කියලා අපි හිත උදුම් වාගෙන අපි ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙම ජීවත් වෙන්න ගිහින් තමයි අපේ රටේ මේ කොරෝනා කියන වසංගතය තදින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ තව මිනිහෙකුට තව මිනිහෙක් සැලකීමෙන්. ඒ සැලකීම වැදගත් වෙනවා. එතන මම කියන්නේ ඒකයි අපි එක එක්කෙනාට වහන්සේ අර මෙහෙන් කියලා කතා කරලා නිකන් බොරුවට උඩ තියන්න ඕනේ නැහැ කාවත්. හැමෝටම සරගෙන කතා කරනවා. මම සාමාන්‍ය කාටවත් වඳින්නේ නැහැ. අපි අම්මා තාත්තට වැඳින්නේ නැත්නම් මම කාටද වඳින්නේ? මම වඳින්නේ එකම එක දෙවියන් වහන්සේට පමණයි වඳින්නේ. අම්මා තාත්තට මම වැඳලා නැහැ. වැඳලා තුමද අම්මා තාත්තට වඳින්නේ මේ කියන අම්මා තාත්තා මට කියලා නෑ කවදාවත්. අම්මා තාත්තා වඳින්න කියන අම්මා තාත්තා මට ගහයි කමුල් පාරවල් දෙක තුනක්. තොපි මට වඳින්න වැඳපන් දෙවියන් වහන්සේ. අම්මා තාත්තා කියන මගේ පළමු දෙවියන් වහන්සේ වෙනුවෙන් මැදිහත් වුණ දෙදෙනා. ගුරු නෙමෙයි. ගුරු ඊට පස්සේ ආවේ. ගුරුන්ට කාටවත් වඳින්නේ නැහැ. හැමෝටම යම් සැලකීමක්. එතකොට ඒක මතක තියාගන්න ලංකාවේ ඔන්න ඔය ගතිය නිසා තමයි කවදාද මේ රට විනාශ වෙන්නේ. තමුගේ මත තමුන් ප්‍රකාශ කරනවා ඒක නිහතමානීව. බොහොම නිහතමානීව. නිහතමානීත්වය බොහොම අඩුයි රටේ. මොනවා තිබුණත් වැඩක් නැහැ. මොන රත්තරන් අතේ තිබුණත් වැඩක් නැහැ නිහතමානීත්වය නැත්තම්. රත්තරන් වල බලය බිඳුව වෙනවා. යක්ෂය රජ කරනවා. ඔය හැමදේම තියනවා කියලා කියන අපි හිතුවට අතේ මුකුත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා බොහොම මේ ලෝකේ අයිති කාටවත් නැහැ. කාටවත් අයිති නැහැ මේ අයිති දෙවියන් වහන්සේට පමණයි. මේ විශ්වයේම අයිති දෙවියන් වහන්සේට පමණයි. මේක යක්ෂයට අයිති ලෝකයක් නෙමෙයි. යක්ෂයට සහ මනුෂ්‍යයට අයිති නෑ මේක. මනුෂ්‍යයට අයිති නෙමෙයි. මනුෂ්‍යය සදාකාල ජීවත් වෙන්න බෑ. මනුෂ්‍ය කවදාද අතු ගෑවිලා යනවා. මමත් නොමරණ මිනිහෙක් නෙවෙයි. මමත් මැරෙන මිනිහෙක්. මම මේ දැන් කතාවේ හෙට උදේ වෙනකොට මම පරලෝකෙට ගිහිල්ලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. අපේ මේ කය බුදුහාමුදුරු කිව්වා වගේ මේක දිරලා යනවා පොළොට. නැත්තම් පුච්චනවනේ දැන් කොරණ හැදුනොත් පුච්චන්න වෙනවනේ. එතකොට අපේ අධ්‍යාත්මය තමයි ඒක පුච්චන්න බෑ කාටවත්. ඒක පුච්චලා විනාශ කරන්න කාටවත් බෑ. ඒක මරන්න කාටවත් බෑ. ඒක අර මරන්න පුළුවන් තමුන්ටම තමයි තම මරාගන්න පුළුවන්. මරාගෙන අර නරලෝවේ ඉන්න එකත් එක්ක අපාසක් විඳින්න යන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ අපි කතා කරනකොට බුදුහාමුදුරුවෝ කියලාම තියෙනවනේ සම්මා වාචාලා කියලා. හොඳ වචන කතා කරන්න කියලා. ඉතින් මේ හාමුදුරුවෝ හොඳ වචන කතා කරන්නේ නැත්තම් මම මේ හැම හාමුදුරුවෝ කෙනෙක් මෙන්න කියන්නේ හැම හාමුදුරුවෝ කෙනෙක් ගෙනවන්නේ මේ කියන්නේ මම කියන්නේ මේක හාමුදුරුවෝ කෙනෙක් කතා කරවෙන්නේ ටීවී එකකට කතා කරවෙන්නේ. ඒක හොඳ වචනයක් නෙවෙයි හොඳ දෙයක් නෙවෙයි. කතා කරන දැනගන්න ඕනේ විශේෂයෙන්ම අන්‍යාගමික නායකයෙකුට කතා කරනවා. කාඩිනල් කිව්වනේ නේද? කාඩිනල් වරයා. කොන්දොස්තර වරයා. කුණු අදින නැත්නම් ප්‍රැක්ටිස් මොකද්ද මේ කොන්දොස්තර වරයා ගුරුවරයා. අර ගුරුවරයා කොනම් කමන්නේ. ගුරුවරයා අපි කාවත් පිළිගන්නේ නැහැ. මාව මට ළමයි සර් කියලා කියන්නේ නැහැ. මට මගේ මේක දැකලා කැෂින් අංකල් කිව්වනේ ඒත් කමන්නේ. මගේ තනතුර දැකලා කැෂින් අංකල් නේද? කැෂින් අංකල් මට පොඩ්ඩක් මේ කියලා දෙන්නකෝ නේද? කැෂින් අයියා කියන්නේ බෑ. සමහර හරි කැමති අයියා කියනවනේ. නාකි 60 පැනලා අවුරුදු 90 80ක් විතර ඇති. අවුරුදු 20 කොල්ලට කියන අයියා කියලා කියපන් කියලා. අයියේ අක්කේ නංගියේ කියපන්. වයසට ගියාම අංකල් තව ටිකක් කල් ගියාම පස්සේ 100 කැෂින් 100 කිව්වොත් ප්‍රශ්නයක් නෑ. 100 කියන්නේ නමක්නේ. ආමන්ත්‍රණය කරන. ඒක ආස වෙන්න ඕනේ. 100 කියලා කියන්නේ මං මුකුරා ගියලා කියලා හැමෝටම පෙන්නලා තියෙනවා. ඒක නිසා බොහොම දෙවියන් වහන්සේ කෝප කරගන්න නරකයි. භාවනා කරන අය කොහොම හැසිරෙනවා නම් කොහොමද භාවනාවක් මිනිසුන්ට කියලා දෙන්නේ?
දැන් මම මගේ ජීවිතයෙන් පෙන්නලා තියෙනවා ළමයින්ට කැම්පස් එකේ ළමයින්ට මම කොහොම කෙනෙක්ද කියලා. සමහර කයි හිතන්නේ බොහොම තදින් මම කතා කරනවා කියලා. ඔය ළමයින්ගෙන් අහලා කැම්පස් එකේ ළමයින්ගෙන් අහලා බලන්න මම කොහොමද කියලා. කැම්පස් එකේ ගුරුවරුන්ගෙන් අහලා බලන්න මම කොහොමද කියලා. මේ කැෂියෙන් පෙරලා කියන ගුරුවරයා කොහොමද කියලා. ආවටේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න මගේ ආවට ජාතික මිනිස්සුන්ගෙන් අහලා බලන්න මම කවුද කියලා. කොහොම කෙනෙක්ද කියලා. මගේ මේ පම්පෝරිය කියනවා නෙමෙයි. මට ආසාවක් නැහැ පම්පෝරිය තිස්වන්න. මගේ මූණ පෙන්වන්න. මම තමයි හොඳම මිනිසයා මේ ලෝකේ ජීවත් වෙන. අනේ මම එහෙම කැමැත්තක් නැහැ. මම වෙන්න පුළුවන් ලොකුම පෞකාරය මේ ලෝකේ ජීවත් වෙන. නරුණාට පස්සේ නරකාදීනේ පළවෙනි නරකාදීන එක මම වෙන්න පුළුවන්. කියන්න බෑ. දෙවියන් වහන්සේ අපිව කොහොම විනිශ්චය කරනවද කියලා අපිට කියන්න බෑ. මේ සුද්ධ බයිබලයේ කිව්වා. මම ඊයේ පෙරේදා මම හැමදාම බයිබලයේ කියවනවා. යේසුස් වහන්සේ කියලා තිනවා. තමුගේ සහෝදරයාගේ අන්‍යයාගේ අසවැසියාගේ ඇහි තියෙන ලී කොටේ පෙන්වන්න ඉස්සරින් ලී රොඩ පෙන්වන්න ඉස්සරින් තමුගේ ඇහි තියෙන ලී කොටේ අයින් කරගන්න. අනුන්ගේ ඇහි තියෙන ලී කුඩ පෙන්වන්න ඉස්සරින් නැත්නම් රොඩ පෙන්වන්න ඉස්සරින් තමුගේ ඇහි තියෙන ලී කොටේ අයින් කරගන්න. එතන මම අදත් කියන්නේ හැරෙන්න කුපාඩිකන් නවත්තන්න. මේ රටේ කුපාඩිකන් නවත්තන්න. මේක නැවතුනේ නැත්නම් දෙවිනාසේ තා මොනෝයේ වයිද දන්නේ නැහැ. කොරෝනා විතර නෙමෙයි දෙවිනාසේ තියෙන එකම ආයුධය පහර ගන්න. තා පහර ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම දන්නෙත් නෑ මොනවද කියලා. ඉස්සරහ කාලේට පෙනේ මොනවද කියලා. මේ රට පවතීද දන්නෙත් නෑ. තව ටිකක් කාලෙක මේ විදිහට නටන්න ගියොත් එහෙම. උන් හිටිතෙන් පවා නැතුව යන්න පුළුවන්. වැඩි දඟලන්න ගියොත් එහෙම. මොකද පුරාණ කිවිසුමේ දෙවියන් වහන්සේ එහෙම දේවල් කරලා තියෙනවා. පුරාණ කිවිසුමේ එහෙම දේවල් කරපු දෙවියන් වහන්සේට මේ දැන් කරන එක මහා කච්චක් නෙමෙයි. හැමෝම හිතන්නේ දෙවියන් වහන්සේ නේ අපෝ ඔය මිනිත් බොරු බණමයි කියන්නේ අපෝ යෝ කොහොමද කියලා. ඔය හිතපු නැති වෙලාවට හොරා වගේ ඉන්නේ දෙවියන් වහන්සේ. ඒක දිනවා. උන්වහන්සේ බයිබලයේ සුද්ධ බයිබලයේ කියලා දිනවා. සෑම විට අවදියෙන් සිටින්න හොරා එන්නේ කොයි වෙලාවෙද දන්නේ නැත. කියන්නේ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය ක්‍රියා කරන්න කොයි වෙලාවද කියලා දන්නේ නැහැ. මොකෙකටවත් හීනෙන්වත් හිතන්න බෑ. මොනවා ඉගෙන ගත්තත් මොන ධර්ම ඉගෙන ගත්තත් හිතන්න බෑ. දෙවියන්වහන්සේ ක්‍රියා කරන්න කොහොමද කියලා. ඒක කාටවත් හිතන්න බෑ. ඒක අපේ පාපාංශයට හිතන්න බෑ. පාපාංශ හිතන්න බෑ කියන්නේ ඉතින් දන්නවනේ කාටද හිතන්න පුළුවන් කියලා. ලෝකෙ වෙන කිසිම ජගත හිතන්න බෑ පාපාංශ හිතන්න බෑ. පාපාංශ තුන්වහන්සේ කියන්නේ නැහැ. ලෝක විනාශ වෙන්නේ කොහොමද කියලා අහුවම ජේසුස් මිනිස්සෙක් එක්ක හිටියේ. උන්වහන්සේ කිව්වා මගේ පියාණන් වහන්සේ තමයි ඒක දන්නේ. ඒක වෙන වෙලාවෙදී එළියේ තියෙන වැලිදා තියෙන රෙද්දවත් ගන්න යන වෙලාවක් නෑ. පටස් ගාලා වෙනවා. පටස් ගාලා යනවා ඒ ලෝකෙට. පටස් ගාලා නදින් දුවනවා පටස් ගාලා නරකාදිරි වැටෙනවා. නරකාදිරි වැටෙන්න පුළුවන් සම්භාවිතය 98යි. මිනිස්සු ස්වර්ගයේ පැත්තට පොඩ්ඩක් ඔළුව හරවන්න පුළුවන් හැකියාව 2%යි. ඒක තරම් දන්නේ 0.2ක් දන්නේ නැහැ. ලංකාව දැන් තියෙන හැටියට. ඒ ගැන රිසර්ච් එකක් කරොත් එහෙම මේ ලෝකෙ වෙසෙන මිනිස්සුන්ගේ සැප විඳින මිනිස්සු කොච්චර සැප විඳිනවද? දුක් විඳින මිනිස්සු කොච්චර දුක් විඳිනවද? තමුන්ට ඕන තරම් ධර්ම දේශනාවල්, බණ දේශනාවල් අන්ට කෙලින්න පුළුවන් දේශනාවල් ඔක්කොම කරන්න පුළුවන්. එක එක වාසි හිතේ තියාගෙන සන්තෝෂය අර්ග හිතේ තියාගෙන මට අර්ග ලැබෙනවා මට මේ පැත්තට ගියොත් මේ වාසිය ලැබෙනවා කියලා හිතාගෙන ඕන තරම් කතා මම නම් කතා කරන්නේ එහෙම නෑ. මම කතා කරන්නේ කෙලි. මට වාසිය ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මගේ මේ channel එක මට subscribe කරන ඕනනම් කියලා ඕනනම් subscribe නැත්නම් නිකන් ඉන්නේ. මට එහෙම බලෙන් subscribe කරන්න අවශ්‍යතාවයක් නැහැ කාටවත් කියලා. මට මේක ප්‍රසිද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන මිනිස්සුන්ට මේක යයි. ඒක ගියොත් දෙවිනාංශ තුරට එක මිනිස්සෙක් හැරෙනත් ලොකු දෙයක්. ඒක නිසා මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ සිත ධාරණය කරගෙන දැන් කල්පනා කරන්න. තමු කරපු වැරදි මොනවද කියලා. දැන් අද භාවනාවට අද කරන්න ලෑස්ති වෙන්නේ ඒකයි. තමු කරලා තියෙන වැරදි මොනවද? ඒක නිසා හොඳ හිතින් ඇස් දෙක වහගෙන භාවනාවට සූදානම් වෙන්න.
මම නැස්ති වෙනවා සංගීතමය භාවනාවට. මේක අහගෙන ඉන්න 100 දෙනා මොන ආගමුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබගේ සිතට කතා කරන්න යනවා. ඔබගේ සිතට කතා කරන්න යනවා. tamun අකමැති දෙයක්ම කතා කරයි. ඒක හොඳට සමන් දෙන්න මොකක්ද කරන්න ඕනේ කියලා. හිමින් S2 පියාගන්න. දැන් මොනින් බලන්න tamun උස්ම ගන්නවාද කියලා. tamun හොඳින් උස්ම ගන්නවාද කියලා හොඳින් අවධානය යොමු කරන්න. වටපිටාවේ ඇහෙන ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දෙන්න. මොකද අපි වටපිටාවේ ශබ්ද වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද දුරට වටපිටාවේ ශබ්දෙන් අපිට දෙවියන් වහන්සේගේ වචනය කතා කරනවා. කුරුළු ගීනද තුලින් සුලං රොදක් තුලින් ඈත ඇහෙන ශබ්ද තුලින් දෙවියන් වහන්සේ වචනය කතා කරනවා. නමුත් අපිට ඇහෙන්නේ නැහැ. ඒවා ඇහෙනවද කියලා බලන්න. දැන් භාවනාවට යොමු වෙන්නේ මම මේ වාදනය කරන සංගීතයේ සමගින් tamun හිතන්න පටන් ගන්න tamun යට ගියාව ගැන. tamunගේ යට ගියාවේ tamun කරපු දේවල්, කියපු දේවල්, කරන් ඉන්න දේවල් සමහර වෙලාවට ඉස්සරහට ඒව ගැන බලන්න. ඒවා හරිද වැරදිද කියලා හිතන්න. ඒවා හිතලා ඒවා නිවැරදි කරගන්නවා යන්නෙන් ස්ථීරව අධිෂ්ඨානය කරගන්න. ඒක තමයි මේ තුලින් කරන්න ඕනේ. අන්තිමේදී මම සංගීතය අඩු කරනකොට හිමින් S2 කරන්න පටන් ගන්නවා. දැන් සූදානම්.
ක්‍රමක්‍රමයෙන් ඇස් විවෘත කරන්න. දැන් පොඩ්ඩක් සිතන්න තමුන්ට කොයිතරම් සුවයක් ලැබුණාද කියලා. තමුන් තුළ කලින් තිබුණු තරහවක්, වෛරයක්, ප්‍රසණ්ඩාලකමක් තමුගේ සිතෙන් ඈත් වුණාද කියලා පොඩ්ඩක් සිත අවධානය යොමු කරන්න. ඊට පස්සේ දිගටම එලෙස හොඳින් ජීවත් වෙන්න අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. එලෙස ජීවත් වුණොත් පමණයි තමුන්ට සුගතියක් වෙන්නේ. මේ ඕනෑම වසංගතයක් ඕනෑම කරදරයකින් තමුන් සහ තමුන්ගේ සමාජය, තමුන්ගේ රට, තමුන් ජීවත් වෙන ලෝකය බේරෙන්නේ. මේක දෙවියන් වහන්සේගේ ලෝකේ. අපි ජීවත් වෙන්න ඕනේ ඒ විදිහට. ඒ වගේ ජීවත් වෙන්නේ නැති වුණොත් මොකද දෙවියන් වහන්සේ මේ ලෝකේ ප්‍රෝග්‍රෑම් කරලා තින්නේ ඒ විදිහට. ඉලෙක්ට්‍රොනික්ස් එන්ජිනියරින් වලින් අපි මොකක් හරි දෙයක් ප්‍රෝග්‍රෑම් කරොත් ඊට වඩා පොඩ්ඩක් වෙනසක් වුණොත් ඒක වැඩ කරන්න තියෙනවා. ඒ ඇපරේටස් එක ඒ වගේ තමයි දෙවියන් වහන්සේ මේ ලෝකේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන උන්වහන්සේට ඕනේ ජීවත් වෙන්න. උන්වහන්සේ නිදහස දීලා තියෙනවා. තමුන් කැමති විදිහට ජීවත් වෙන්න. හැබැයි කාටවත් කරදරයක් නොකර පවු නොකර. කාටවත් කරදරයක් නොකර කාගේ හිත රිදවනවා නම් දෙනාස්ගේ හිතත් රිදෙනවා. ඒක මතක තියාගන්න. මේ මිනිසයා සාමාන්‍ය ගිහියෙක් වෙන්න පුළුවන්, තනතුරක් දන්න කෙනෙක් වෙන්න පුළුවන්, පූජකෙක් වෙන්න පුළුවන්. කවුරුවත් දෙවියන්වහන්සේට වැඩක් නැහැ. දෙවියන්වහන්සේට තරාතිරම් උන්වහන්සේ බලන්නේ නැහැ. ඔබ පාප වහන්සේද? ඔබට වෙන විශේෂ ගතු සැලකිලි දක්වනවා කියලා නෑ. දෙවියන්වහන්සේට ඉදිරියේ පාප වහන්සේ නෙමෙයි නිකම් මිනිස්සු පමණයි. මම දෙවියන්වහන්සේ ඉස්සරහ පිට නිකම් කැෂියෙන් පෙරලා පමණයි. දෙවියන්වහන්සේට තනතුරු වැඩක් නැහැ. තනතුරු තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න විතරයි. ඒ ලෝකෙට ආපස්සේ උන්වහන්සේ බලන්නේ මොනවද කරලා තියෙන හොඳ? මං කියපුවන ධර්මයන් ජීවත් වුණාද? නැත්නම් කෙලින්ම දෙවියන්වහන්සේ කියන්නේ ඕනේ අපායේ එක්කිනා අරගෙන යනවා. ඒ තැනට තමුන්ට අදාළ තැනට. සදාකාල ගින්නට. හොඳට මතක තියාගන්න. ඒ මතකේ තියාගෙන හොඳින් ජීවත් වෙන්න. එහෙනම් මම අදට නවතිනවා. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ තුල දෙවියන් වහන්සේ තුල සැබෑ සිත් සාමයක්, නිර්හංකාර, නිහතමානී, සුවය සම්පන්න ජීවිතයක් දෙවියන් වහන්සේ තුල මම ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල දේවමාතාන් වහන්සේගේ මංගල්‍යත් සමරනවා. උන්වහන්සේගේ ආශිර්වාදයේ උන්වහන්සේගේ මෙයත්කම් තුලින් දේනාස්ගේ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරනවා. දේවමාතාන් වහන්සේ කියන්නේ ඉතාමත්ම නිහතමානීව ජීවත් වුණු කෙනෙක්. දේවමාතාන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේගේ අම්මා. ජේසුස් වහන්සේ කියන්නේ මේ ලෝකෙට මනුෂ්‍ය වෙස අරගෙන ආපු දෙවියන් වහන්සේගේ අම්මා. දෙවියන්වහන්සේ කියලා කියන්නේ. ඒ දෙවියන්වහන්සේ කොයිතරම් අහංකාර වෙන්න ඕනද? මේ අපේ මිනිස්සු අහංකාර වෙන්නේ මොනවද තියාගෙන මන් දන්නේ. ආවල් තනතුරු දරාගෙන අහංකාර වෙනවා. දේවමාතාන් වහන්සේ කොච්චර අහංකාර වෙනවද? උන්වහන්සේ ඉන්නකම් ජීවත් වුණේ හරිම නිහතමානීව. කවුරුත් මොනවද කිව්වොත් ඒකට වචනයක් මුත් කිව්වේ නැහැ. කවුරුත් ගැහුවත් ගණන් ගත්තේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ පුතා වන ජේසුස් වහන්සේ කිව්වේ. එක කමුලක් ගැහුවොත් අනිත් කමුල තරවන්න කියලා. උන්වහන්සේ කට වචන කට කසනවට කිව්වේ නැහැ. උන්වහන්සේ කුරුසේදීක ඔප්පු කරලා පෙන්නුවා. අපේ අය කට වචනට ඕන තරම් දෙයක් කියන්න පුළුවන්. කට අරගෙන කියයි. කිව්වට කරන්න ගියාම තමයි පේන්නේ රහේ තේරෙන්නේ. කිව්ව වචනේ කිව්ව විදිහට මිෂ්ඨ කරන්න පුළුවන් જાතියක් බිහි වේවා මේ ලංකාවේ. කියන දේ කරන අය නෙමෙයි ඉන්නේ. මම මේ දේශපාලකයෙක් ගැන නෙමෙයි කියන්නේ. දේශපාලකේ හොඳයි තව. දේශපාලක මොකක් හොඳයි බැලුවම ලංකාවේ. රාජ්‍ය පක්ෂය හරි විපක්ෂය හරි ඒගොල්ලෝ හරි හොඳයි බැලුවම. මේ ජීවත් වෙන ජනතාවනේ ඔක්කොම වැඩේ කරන්නේ.
පූජකයෝ හෝ වේවා ජනතාව හෝ වේවා ඒගොල්ලෝ තමයි මේ නරක මේ රටේ. එක මිනිහට තව මිනිහ කරු කරන්න දන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. දේවනාස් විරුද්ධව කට උස්සලා කට නැති කරගන්න එපා. බත් ටික කන්න, දත් ටික තියාගන්න. බත් කන්න ඕනේ නම් ලංකාවේ විතරනේ බත් කන්නේ. දත් ඕනේ නැත්නම් කතා කරන්න. ওই විදිහට. ඒතර පිටරට ගිහිල්ලා චීස් බටර් කන්න පුළුවන්. මම එහෙනම් නවතිනවා. දේවනාසි තුල සුබ දවසක් සහ සුබ අනාගතයක්.